समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි අද පුන් පොහෝ දවසේ ඔබ හැම දිනාම උතුම් සීලයක පිහිටලා ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. අපි චුට්ටක් විමසලා බලමු මේ බුද්ධ ශාසනය තුල අපි බුදුරජාණන් වහන්සේව හඳුන්වනවා සත්තා දේව මනුස්සානම්. උන්වහන්සේ මිනිසුන් වන මේ මනුස්ස ලෝකේ අපිට විතරක් ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. දෙව් මිනිසුන්ගේම ශාස්ත්‍රඥ වහන්සේ. දෙවියන්ට නිවන් මඟ පෙන්වන්නෙත් බුදුරජාණන් වහන්සේමයි. ඊළඟට අපි උන්වහන්සේ හඳුන්වනවා තුන් ලෝකාග්‍ර. මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම කියන මේ තුන් ලෝකේම අග්‍රතම කෙනා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච තැන ඉඳන් උන්වහන්සේ පිරිනිවන් පාන මොහොත වෙනකොට බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ධර්මාවබෝධය කරපු ප්‍රමාණය ඔබ අහලා තියෙන කොච්චරක් වගේ කියලාද? සූවිසි අසංඛ්‍යය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා කියන. හැබැයි ඔය අතරින් වැඩිපුරම දෙව් බඹුන්. මනුස්ස ලෝකෙ පිරිස ටික දෙනයි. එතකොට අපිට පේනවා දෙවියන්ගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ මිනිස්සුන්ට වඩා අඩුද වැඩිද? වැඩි. දැන් ධම්මචක්ක දේශනාව ගත්තාම මනුස්ස ලෝකෙම බණ ඇහුවේ 5 දෙනයි එදා. කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජී. ඒ දේශනාව අහලා පළවෙනි දවසේම සෝවාන් ඵලයටපත් උනේ කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ විතරයි. හැබැයි 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා ධම්මචක්ක අට කතාවේ සඳහන් වෙනවා. එතකොට මනුස්ස ලෝකේ එක්කෙනෙක් ධර්මය අවබෝධ කරනකොට එදා දෙවියන් අතරින් 18 කෝටියක් මාර්ගඵල ලබනවා. ඒ දෙවිවරු තමයි ප්‍රීතිഘോഷා කරන්න පටන් ගත්තේ අප්පතිවත්යන් ශ්‍රමණීනවා, බ්‍රාහ්මණීනවා, දීවීනවා, මාරීනවා, කේනචිවා ලෝකස්මි. මේ වගේ දේශනාවක් නම් මේ ලෝකෙ වෙන කාටවත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක්මයි මේ දේශනාව පවත්වන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ පැවැත්තුවා කියලා බෝමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලවටම දෙව් බඹුන් ප්‍රීතිഘോഷා කරමින් බොහොම සතුටින් මේ දේශනාව අනුමෝදන් වුණා. එතකොට අපිට පේනවා දෙවියන්ගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය වැඩි. දැන් අපි ටිකක් ওই දිව්‍ය ලෝක පැත්ත ගැන චුට්ටක් ගත්තොත් මනුස්ස ලෝකෙට ආසන්නයෙන් තියෙන දෙව්ලොව හැටියට සලකන්නේ චාතු මහරජික දිව්‍ය ලෝකෙ. නිකන් කොච්චර වගේ දුරක් ඇද්ද? යොදුන් 42000ක් කියන. මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000ක් ඉහළ අහස කියනවා චාතු මහරජික දෙව්ලොව පිහිටන්. යොදුනක් කියන්නේ සතපුම් 16ක්. එතකොට වැඩි කරලා හිතා ගන්නකො. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් තමයි තව්තිසා දෙව්ලොව තියෙන්නේ. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් යාම දිව්‍ය ලෝකෙ. තවත් යොදුන් 42000ක් ඉහළින් තුසිත දිව්‍ය ලෝකෙ. මේ හැම දිව්‍ය ලෝකයක් අතරම පරතරේ යොදුන් 42000ක් කියන. නිම්මාන රති, පරිනිම්මිත, වසවර්ති මේ විදිහට සදෙව්ලොවක් ගැන තියෙනවා. එතකොට මනුස්ස ලෝකයට ආසන්නයේම තියෙන මේ දිව්‍ය ලෝකේ තමයි සතරවරන් දෙවියන් 4 දෙනා වැඩ ඉන්නේ.
මේ ලෝකේ සිව් දිසා පාලනය කරන්නේ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ රුද්‍රාෂ්ට්‍ර කියන සතරවරන් දෙවිවරු කියන. ඔබ හිතන්නේ මේ අය සම්මා දිට්ඨිකද මිත්‍යා දෘෂ්ටිකද? සම්මා දිට්ඨිකයි. අපේ බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳගත් දවසේ ඉඳන් බෝසත් පුතා බිහි වෙන කල්ම බෝසත් අම්මගේ හතර පැත්තේ මාස 10ම ආරක්ෂාව සලසමින් ගෞරවයෙන් වැඩ සිටියේ කවුද? සතරවරන් දෙවියන් හතර දෙනා. දරුවා බිහි වෙනකොට ඉස්සරලාම අතට ගන්නේ සක්‍ර දෙවියෝ. රන් දැලකින් පිළිගත්තා කියනවා. ඊළඟට සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා තමයි අම්මගේ අතට දෙන්නේ. දේවිය බොහෝම සතුටටපත් වෙන්නේ. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකේ පහළ වුණා කියලා බෝසත් අම්මගේ අතට පුතාව දෙන්නේ සක්‍ර දෙවියන්ගේ අතින්. එතකොට බලන්න දෙවිවරු කොච්චර ශාසනයත් එක්ක බැඳීමක් තියෙනවද? දැන් අපි ගත්තහම මේ සතරවරන් දෙවියන් ඉන්න චාතු මහරජික දිව්‍ය ලෝකයක් ඊට ඉහළින් තියෙන තව්තිසා දෙව්ලොවත් මේ දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියන් තමයි සක්‍ර දෙවියෝ. ඒ නිසා තමයි සක්‍ර දෙවියන්ට අපි කියන්නේ දෙදෙව්ලොවට අධිපති කියලා. සක්‍ර දෙවියෝ සෝවාන් වෙච්ච කෙනෙක්. දීඝනිකායේ තියෙන සක්ක පඤ්ඤ කියන සූත්‍රය. ඒ දේශනාව අහලා අවසන් වෙනකොට සක්‍ර දෙවියෝ සෝතාපන්න ඵලයටපත් වුණා. දැන් අපි චුට්ටක් ගමු මේ බුද්ධ ශාසනයත් එක්ක දෙවියන්ගේ තියෙන බැඳීම පොඩ්ඩක් විමසලා බලමු. දැන් ඔබ දන්නවා පාරමී පුරාගෙන යන බෝසතාණන් වහන්සේලාට මේ පාරමී ධර්ම සම්පූර්ණ කරන්න වැඩිපුරම උපකාර කරන්නේ දෙව් බඹුන්. විශේෂයෙන් සක්‍ර දෙවියන්. දැන් වෙස්සන්තර ආත්මය අහලා ඇතිනේ, වෙස්සන්තර කතාව අහලා ඇතිනේ ඔබනේ. ඒ වෙනකොට අපේ බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරා කියන අදහසින් තුසිත දිව්‍ය ලෝකෙ ඉපදුණා. සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා. සක්‍ර දෙවියන් බැලුව බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණයිද? අනෙක් සියල්ල සම්පූර්ණයි. තාම දාන පාරමිතාවේ කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඒ වෙලේ සක්‍ර දෙවියන්ගේ අගමහිසිකාව හැටියට එදා දෙව්ලොව පහළ වෙලා හිටියා. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යනවා බුදු වෙන ආත්මේ මව් පදවිය ලබන කෙනා. විධාන කරා ඔබ ජයතුරාපුරයට ගිහින් කුසතී දේවිය හැටියට උපදින්න කියලා. එතකොට මේ ඔක්කොම පරිසරය හදන්නේ සක්‍ර දෙවියෝ. තුසිත දෙව්ලොව හිටියා කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යනවා බුදු වෙන ආත්මේ පිය පදවිය ප්‍රාර්ථනා කරන කෙනා. විධාන කරා සංජීතේන රජුරුව හැටියට මනුස්ස ලෝකෙට යන්න ගිහිලා උපදින්න ජයතුරාපුර. කලින් මේ අය මනුස්ස ලෝකෙට එවලා ඒ අය නිසි වයසේදී රජකම් කරනවා, රාජ්‍ය කරනවා, විවාහ වෙලා සුදුසු කාලේ එනකොට සක්‍ර දෙවියන් බෝසතාණන් වහන්සේට ආරාධනා කරා මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේගේ දාන පාරමිතාවේ කොටසක් තාම සම්පූර්ණ නැහැ. දාන පාරමිතාව සම්පූර්ණ කරන්න ජයතුරාපුර කුසතී දේවියගේ කුස පිළිසිඳ ගන්න සේක්වා කියලා දෙවියන් ආරාධනා කරා. එදා අපේ බෝසතාණන් වහන්සේ එක්ක 60000ක් දෙවිවරු පාරමී පුරාගෙන යන පින්වන්ත පිරිස 60000ක් දෙව්ලොවින් චුත වුණා කියන. අනිත් පිරිසත් ඒ නගරයේම ඒ අම්මාවරුන්ගේ කුසවල් වල පිළිසිඳ ගත්තා. එතකොට බලන්න මේ දෙවිවරු ශාසනයේ කොච්චරනම් පාරමී පුරන්. දැන් උන්වහන්සේට පාරමී පුරන්න බොහෝ වෙලාවට දෙවිවරු තමයි වෙස්වලාගෙන ඉන්නේ. දැන් දේවිය දන් දෙන්නේ කාටද? සක්‍ර දෙවියන් තමයි වෙස්වලාගෙන ඉන්නේ. එතකොට ඒ වගේ ඔබ අහලා ඇති දහම්සොන් රජුරුවන්ගේ කතාව. එදා විශාල යක්ෂයෙක් වගේ වෙස්වලාගෙන ආවේ. අන්තිමට දහම්සොන් රජුරුව හිතනවා අනේ මට කවුරු හරි බණ පදයක් කියලා දෙනවා නම් මං ජීවිතේ වුණත් පූජා කරනවා. ඒ සිතුවිල්ල හිතනකොටම සක්‍ර දෙවියන්ට අරමුණු වුණා බෝසතාණන් වහන්සේට පරමත්ත පාරමිතාව පුරන්න අවස්ථාව. ඒ මොහොතේම විශාල යක්ෂයෙක් විදිහට වෙස්සලාගෙන ඉදිරියට ඇවිල්ලා කිව්වා මං දන්නවා අතීතේ හිටපු බුදු කෙනෙක්ගේ බණ පද ටිකක්. ඕන්නම් කියන්නම් කිව්වා.
එදා අර පර්වතයේ උඩට නැගලා යක්ෂයෙක්ගේ කටට පනින්න ඉදිරිපත් වෙලා පැන්නේ පහළ හිටියේ යකෙක් වගේ වෙස්සලාගෙන සක්‍ර දෙවියෝ. පහළට පනිනකොටම එහෙම අහසට පැන නැගලා සක්‍ර ස්වරූපයෙන්ම දෑති මරගෙන දෙව්ලොවට මෙක්කන් ගෙනහිල්ලා ධර්මයේ කියලා දීලා ආයෙමත් රාජ්‍ය ගෙනහලා පිහිටෙව්වා. එතකොට මේ පාරමී පුරාගෙන යන ගමනේ වැඩිපුරම බෝසතාණන් වහන්සේලාට උපකාර කරන්නේ දෙවිවරුමයි. දැන් අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොව පාරමී පුරලා වැඩ ඉන්නකොට තුසිත දෙව්ලොව දෙවියන්මයි ආරාධනය කරන්නේ කාලෝ යන්තේ මහාවීර ඔබ වහන්සේට මහාවීරයන් වහන්සේ දැන් කාලයයි. uppajja මාතු කුච්චයන් මිනිස් මව් කුසක ගිහින් උපදින්න. සදේව කන්තාරයන්තු බුද්ධස්සු අමතම් පදං. ඒ අමෘත නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන්න කියලා ආරාධනා කරන්නේ දෙවියන්. ඒ ආරාධනයේ ලැබුණට පස්සේ තමයි කාලය, දීපය, දේශය, කුලය, මව ඔය පස් මහ බැලුම් බලන්නේ ආරාධනාව ලැබුණහම. බුදු කෙනෙක් පහළ වෙන්න තරම් සුදුසු කාලයක් තියෙනවද? ඔය සියලු කරුණු බල්ලා දෙව්ලොවින් චුත වෙලා හිතන්න පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගත්තා. ඒ පිළිසිඳ ගන්නකොටම සක්‍ර දෙවියන්ගේ අවසරේ මත සතරවරන් දෙවියන් 4 දෙනාම සතර දිසාවේ ආරක්ෂාවල් පිහිටවලා බෝසත් අම්මගේ 4 පැත්තෙන් මාස 10ෙම ආරක්ෂාවට වැඩ හිටියා. දැන් දරුවා බිහි වෙච්ච දවස දැන් අපි බුදුරජාන් වහන්සේ ගැන කතා කරනකොට සම්බුදු තෙමගුලනේ වැඩිපුරම අපි වෙසක් පොය එනකොට කතා කරන්නේ උන්වහන්සේගේ ජීවිතයේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම ගැන. ඉපදිච්ච දවස හිතන්න මනුස්ස ලෝකේ කවුරුත් දැනගත්තද අද ලෞතුරා බුද්ධත්වයට පත් වෙන මහා පින්වන්ත කෙනෙක් පහළ වුණා කියලා මිනිස්සු දැනගත්තද? කවුරුත් දන්නේ නැහැ. යන්තම් එක්කෙනෙක් දැනගත්තා ඒ දෙවියන්ගෙන් අසිත තාපසයා. දවල් කාලේ ගත කරන්න මනෝමය ශරීරයෙන් දිව්‍ය ලෝකෙට යනවා. එදා දෙව්ලොවට ගිහිල්ලා විවේකයෙන් ඉන්නකොට වෙනදා වගේ නෙමෙයි විවේකයක් නැහැ. දෙවියන් නටනවා, ගයනවා, මුළු දිව්‍ය ලෝකම සරසලා දිව්‍ය තූර්යනාද නැටුම් ගැයුම් ඇහුව දෙවියනි මේ මොකද කවදාවත් නැතුව මේ තරම් සතුටක් මුළු දිව්‍ය ලෝකෙම උත්සවයක් වගේ. එතකොට තමයි කියන්නේ ඇයි දන්නේ නැද්ද මේ ලෝකෙටම යහපත උදා කරන තුන් ලෝකයටම අග්‍ර මහා පින්වන්ත කෙනාද සුද්ධෝදන රජතුමාගේ පුතෙක් හැටියට පින්වන්ත මහා මායා දේවිය කුසින් අද ලෝකෙට බිහි වුණා. ඇයි දන්නේ නැද්ද කියලා ඇහුවා. එතකොට ඒක දැනගත්තේ දෙවියන්ගෙන්. ඒ දැනගත්තට පස්සේ තමයි ඉක්මනට ඇවිල්ලා තමන්ගේ ඕලාරික ශරීරයට ඇතුල් වෙලා මාලිගාවට ගිහිල්ලා රජුරවන්ට කියනවා රජතුමනි පුත් කුමාරයෙක් ලැබුණාද මට බලන්න පුළුවන්ද? එකින් එක දන්න ශිල්පයට අනුව මහා පුරුෂ ලක්ෂණ විමස බැලුවේ බෝසත් පුතාගේ. ඊට පස්සේ ඒ ඇරෙන්න වෙන කවුරුත් දන්නේ නැහැ මනුස්ස ලෝකේ. හැබැයි දෙවියන් උපදින වෙලාවෙත් එහි ප්‍රීති ගෝසා කරනවා මහා පින්වන්ත කෙනා ලෝකේ පහළ වුණා කියලා. දැන් හිතන්න ඊළඟට අවුරුදු 29ක් ගිහි ජීවිතේ ගත කරා. ওই සතර පෙරනිමිති ගැනත් අංගුත්තර නිකායේ දේශනාවක් තියෙනවා. සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් තමයි කියනවා සතර පෙරනිමිති පේන්න සැලැස්සුයි. රජ්ජුරුව මොනතරම් උපක්‍රම යොදවලා හිටියත් වළක්වන්න දෙවියන් නිසි කාලේ එනකොට සතර පෙරනිමිති පේන්න සැලැස්සුවා. දැන් හිතන්න අබිනිෂ්ක්‍රමණය කරපු දවස නගරයේ ප්‍රධානම ආරක්ෂිත උපක්‍රම අතර හැම රාජ්‍යයක්ම ඒ කාලේ එක රටක් නෙමෙයිනේ තිබ්බේ. 12 මහ ජනපද වෙන වෙනම රාජ්‍ය තිබුණේ. රජවරු බලලෝභයෙන් එක එක රාජ්‍ය අල්ලගන්න යුද්ධ කරනවා. ඒ නිසා රාජ්‍ය ආරක්ෂාවට විශාල ප්‍රාකාරයක් බැඳලා තියෙනවා. මේ ප්‍රාකාරයේ තියෙන විශාල දොරටුවක්. ඒක තමයි නගරේ තියෙන ප්‍රධානම ආරක්ෂිත දොරටුව. මේ දොරටුව විවෘත කරන්න බොහෝ ශක්ති සම්පන්න යෝධයන් 100 ගාණක් අවශ්‍යයි කියන දොරටුව විවෘත කරන්න. ඒ වගේ විශාල පිරිසක් එකතු කරලා තමයි දොරටුව රාත්‍රී වහන්නේ.
එදා අපේ බෝසතාණන් වහන්සේ චන්න ඇමතිය සමග කන්ත කසු පිට නැගලා පිටත් වෙනකොට මේ දොරටුව ඉබේම විවෘත වුණා කියනවා දේවානුභාවයෙන් කියලා තියෙන දේශනාව. දේවානුභාවයෙන් විවෘත වුණා කියන්නේ දෙවියන් විවෘත කරලා දෙනවා. එතකොට හිතන්න එදා අබිනිෂ්ක්‍රමණය කරපු දවස මාලිගාවේ අය දැනගත්තද අනේ අද මහා පින්වන්ත කෙනා බුද්ධත්වයට පිටත් වුණා කියලා නෑ. හැබැයි දෙවිවරු අහසේ පිරිලා ඉතිරිලා ප්‍රීතිഘോഷා කරනවා මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා. උන්වහන්සේ එහෙම පිටත් වෙලා ගිහිල්ලා අනෝමා නදිය අසලට යනකම්ම බොහෝ දුරක් ගියා. ගිහිල්ලා අනෝමා නදියනොත් එතර වෙලා කල්පනා කරා මෙතනින් එහාට මම තනියම යා යුතු ගමනක් තියෙනවා. කන්ත කාශ්‍යපගෙන් බැහැලා කල්පනා කරා හැබැයි මේ රාජකුමාරයෙක් හැටියට සලුපිලි රාජකීය ආභරණ කෙස් ඇටිය මේවා ශ්‍රමණේකට සුදුසු නෑ. එහෙම හිතලා මගුල් කඩුවෙන් කෙස් ඇටිය කැපුවා. ඒ කපපු විදිහ දේශනාවේ තියෙන්නේ දෑංගුලක් කෙස් හිසේ ඉතිරි වෙන ප්‍රමාණයට කැපුවා කියන. දෑංගුලක් කියන්නේ අඟල් 2ක වගේ ප්‍රමාණයක්. එහෙම කපනවත් සමගම උන්වහන්සේගේ දිගු කෙස් වැටිය කපනකොට දෑංගුලක හිසේ ඉතිරි කේශ ධාතුන් වහන්සේලා දක්ෂිනාරුතව කරකැවිලා හිස මත මනාකොට පිහිටියා කියනවා. අබිනීල අක් බඹර කියනවා. කැරලි සහිතව මනාකොට පිහිටියා. බුදුරජාන් වහන්සේගේ කේශ ධාතු කොයි පාටද? කළු පාටවත් තඹ පාටවත් නෙමෙයි. තද නිල් පාටයි. අබිනීල කියනවා. නිල් පාට රශ්මියක් තමයි කේශ ධාතුන් වහන්සේලාගෙන් විහිදෙන්නේ. එතකොට මේ කේශ ධාතුන් වහන්සේලා හිසේ ඉතිරි දක්ෂිනාරුතව කරකැවිලා කැරලි විදිහට පිහිටියා. අර දිගු කෙස් වැටි අතට අරගෙන සත්‍යක්‍රියාවක් කරා මම විමුක්තිය කරා යන ගමනේ මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියලා අහසට වීසි කරා කෙස් වැටිය. යොදුනක් ඉහළ අහසට පැන නැගලා අහසේ නතර වුණා. දසදහසක් ලෝක ධාතුල දෙවියන් අහසේ ප්‍රීතිഘോഷා කරගිර මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කී සතුටු වෙනකොට සක්‍ර දෙවියන් රන් කරඬුවක් මවලා අර කේශ ධාතු සියල්ලම කරඬුවෙන් පිළිගත්තා. දෙවිවරු සාදුකාර දෙදී සක්‍ර දෙවියන් එක්ක තව්තිසා දෙව්ලොවට ගියා. 12 යොදුනක් විශාල සත්රුවණෙන් සිළුමිණි සෑය නමින් චෛත්‍යයක් මැව්වා. සක්‍ර දෙවියන් චෛත්‍යයක් මවලා තව්තිසා දෙව්ලොව මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු රන් කරඬුවෙන් තැන්පත් කරා මේ චෛත්‍ය තුල. ඒ තමයි සිළුමිණි සෑය. එතකොට බලන්න බුදු වෙලත් නෑ තව. අබිනිෂ්ක්‍රමණය කරපු වෙලාවෙම එදාම උන්වහන්සේ වෙනුවෙන් මේ තුන් ලෝකයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පළවෙනිම චෛත්‍ය තමයි සිළුමිණි සෑය. සක්‍ර දෙවියන් දෙව්ලොව මවන්නේ. අර මගුල් කඩුවයි ආභරණ ටිකයි දුන්නා චන්න ඇමතියට. ඔබ මේ ටික අරගෙන ආපහු යන්න. හැබැයි උන්වහන්සේට කෙස් වැටිය කැපුවට Taman දිහා බලනකොට රාජකීය සලුපිලි මේවා සුදුසු නෑ නේද කියලා හිතනකොටම ගටිකාර බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් අරගෙන අහසින් ඇවිල්ලා පූජා කරා. අර අටපිරිකරේ තිබ්බ සිවුරු පිරිකර ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල නමලා අතට ගත්තා. ආයමත් සත්‍යක්‍රියාවක් කරා මම විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියලා වීසි කර අහසට. යොදුනක් ඉහළ අහසට පැන නැගලා අහසේ රැඳුණා. අටපිරිකර පූජා කරපු ගටිකාර බ්‍රහ්ම දෙවියන්ම කරඬුවකින් පිළිගෙන ගිහි වස්ත්‍ර යුගල සාදුකාර දිදී බඹලොවට ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ චෛත්‍යයක් මවනවා. ගටිකාර බ්‍රහ්ම දෙවියෝ ඉන්නේ මොන බ්‍රහ්ම ලෝකෙද? සුද්ධාවාස බඹලොව. ගටිකාර බ්‍රහ්ම දෙවියන් කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ බණහලා අනාගාමි වෙච්ච කෙනා. ඔය ගටිකාර සූත්‍රය අහලා ඇතිනේ. සුද්ධාවාස බඹලොව චෛත්‍යයක් මැව්වා. ඒ තමයි සලුමිණි සෑය. ඒ සලුමිණි මහා සෑය තුල බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල තැන්පත් කරා.
එතකොට දෙව්ලොව තියෙන්නේ සිළුමිණි සෑය, බඹලොව තියෙන්නේ සළුමිණි සෑය. මේ චෛත්‍ය දෙකම දෙව්ලොවයි බඹලොවයි මවාගෙන දෙව් බඹුන් වන්දනා කරන්න ගත්තේ බුදු වෙන්නත් පෙර අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ ඉඳන්මයි. දැන් උන්වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා. අවසානයේ දුෂ්කර ක්‍රියාව අතහැරියා. ඔන්න මිනිස්සුන්ගේ හැටි බලා ගන්න. එක ඇඟිල්ලක් උස්සලා ඒකාන්තයෙන් බුදු වෙනවා කියපු කෙනත් අනිත් 4 දෙනා එක්ක බැන බැන ගියේ නැද්ද දුෂ්කර ක්‍රියාව අතහැරපු වෙලාවේ? මහා පුරුෂ ලක්ෂණ බලලා ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා නම් තියෙන දවසේ එක ඇඟිල්ලක් උස්සපු කෙනානේ කොණ්ණඤ්ඤ. අර බමුණු 108 දෙනාගෙන් ලාබාලම කෙනා එදා. එතකොට මේ පස්වක භික්ෂූන් වහන්සේලා බුදු වෙයි කිය තමයි උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා ඇවිල්ලා මේ දුෂ්කර ක්‍රියා කරන කාලේ උපකාර කර හිටි. හැබැයි තමන්ගේ මතයට ගැලපෙන්නේ නැතිකොට දුෂ්කර ක්‍රියාව අතහැරියා විතරයි බැන බැන ගියා යන. යමල්ලා යන්න දැන් අපිට මෙයාගෙන් වැඩක් නැහැ කියලා ගියා යන. මාර්ගේ වරද්ද ගත්තා. කෝ දුෂ්කර ක්‍රියාව අතහැරලා අන්න සේනානි ගමට පාත්තරي අරන් ගිහිල්ලා දැන් ඉතින් වැඩක් තියනවාද කියලා බැන බැන ගියා. හැබැයි දෙවිවරු උන්වහන්සේ අතහැරියේ නැහැ. බලන්න ওই දුෂ්කර ක්‍රියා කරන කාලේ විස්තර තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේ හිතනවා ආහාර වර්ජණයෙන් විමුක්තියක් ලබන්න පුළුවන් නම් ආහාර ගැනීම අඩු කරලා අන්තිමටම හිතනවා අද ඉඳන් මං කිසිම ආහාරයක් ගන්නෙ නෑමයි කියලා. ඒ සිතුවිල්ල හිතනකොටම දෙවියන් පෙනී ඉඳලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ පුංචි දෙයක් හෝ ආහාර හැටියට ගන්න කියනවා. ඔබ වහන්සේ කිසිම ආහාරයක් ගන්නෙ නෑ කියන මතයට ආවොත් අපි ওই රෝම කූප අතරින් දිව්‍ය ඕජාව ශරීරයට ඇතුල් කරනවා කියමු. එතකොට බෝසතාණන් වහන්සේ කල්පනා කරා මම ආහාර ගන්නෙ නෑ කියලා අදිෂ්ඨාන කරගත්තොත් ඒකාන්තයෙන් දෙවියන් මගේ ශරීරයට රෝම කූප අතරින් දිව්‍ය ඕජාව ඇතුල් කරાવી. එතකොට මගේ අදිෂ්ඨානෙ බොරුවක් වෙනවා. ඒ නිසා මම පාත්‍රයට වැටෙන දෙයක් පමණක් අද ඉඳන් ආහාර කරගන්නවා කියලා උන්වහන්සේ හුලගේ හමාගෙන ඇවිල්ලා පාත්‍රයට වැටෙන්නේ කොලයක්ද, ගෙඩියක්ද, එක්ක මලක පෙත්තක්ද මොනවද? ඒ දේ පමණක් දිවාග තියාගත්තා කියනවා. බුදුරජාණන් වහන්සේගේ දිවාග රසනහර 700ක් තියෙනවා. පහූත ජීවහ කියලා කියන්නේ මහා පුරුෂ ලක්ෂණය. ඒ නිසා පුංචි දෙයක් දිවාග තියාගත්තත් එහි සම්පූර්ණ ආහාරමය ඕජාව සැනින් ශරීරයට උරා ගන්නවා කියන. ඒ නිසා තමයි සමහර දවස් වලට එක හාල් ඇටින් දවසම වැඩ හිටියා කියන. එක පුංචි අබ ඇටෙන් දවසම වැඩ හිටියා කියන. මුං ඇටයක් දිවාග තියාගත්තා කියනවා. එතකොට ඒ තරම් දුෂ්කර ක්‍රියාවක් කරලවත් උන්වහන්සේට උතුම් විමුක්තියක් ලබන්න බැරි වුණා. දැන් හිතන්න බුදු වෙන දවස ගැන හිතන්න බුදුරජාන් වහන්සේගේ ජීවිතේ වැදගත්ම දේ සම්බුදු තෙමගුලේ සම්බුද්ධත් වෙනනි. උන්වහන්සේ බුදු වෙන්නනේ ඔය තරම් කල් සසරේ පාරමී පුරාගෙන සම්පූර්ණ කාලේ ගත්තොත් දුක් විඳපු කාලේ කොච්චරද? 20 අසංඛේය කල්පලක්ෂයක්. මනෝ ප්‍රනිධානයයි වාක් ප්‍රනිධානයයි පිරුව 16 සංඛේය කල්පලක්ෂයක්. ඊට පස්සේ තමයි දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ලැබුවේ. එතන ඉඳන් සාරා සංඛේය කල්පලක්ෂයක් දසපාරමී විතරක් සම්පූර්ණ කරා. එතකොට 20 අසංඛේය කල්පලක්ෂයක් පුරා සසර කැපකිරීම කරගෙන ඇවිල්ලා දුෂ්කර ක්‍රියා කරලා තමන් වහන්සේගේ අරමුණ ඉෂ්ට වෙච්ච බුද්ධත්වයට පත් වෙච්ච දවසේ එදාවත් මිනිස්සු දැනගත්තද අනේ අද බුදු කෙනෙක් පහළ වුණා කියලා? කවුරුත් දැනගත්තද? මනුස්ස ලෝකේ කිසිම කෙනෙක් දන්නේවත් නැහැ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන දවසේ දසදහසක් ලෝක ධාතුවම ආලෝකමත් වුණා කියන හැබැයි මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ නැහැ. එදා දෙව් බඹුන් ප්‍රීති ഘോഷා කරනවා මේ ලෝකේට මේ මහා බද්ද කල්පේ ආයමත් බුදු කෙනෙක් පහළ වුණා කීකේ දෙවියන් ප්‍රීති ഘോഷා කරන. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතියක් විමුක්ති සුවයෙන් ඒ විදිහටම වැඩ හිටියා.
ඉරියව්වවත් වෙනස් කරන්නේ නැතුව ඒ ඉරියව්වෙන් බෝධි මූලයේම වැඩ ඉන්නවා. සතියක්ම වැඩ ඉන්නකොට දෙවියන් අතර ඇතැම් අය ඉන්නවා අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය හැම දෙවි කෙනෙකුටම හිත දකින්න බෑ. එක එක්කිනාගේ පිනේ ස්වභාවයට අනුව හැකියාවන් ශරීර වර්ණය බලය තේජස දිව්‍යමය ඕවා වෙනස්. හිත දැකීමේ හැකියාවක් නැති ඇතැම් දෙවිවරු සැක කරන්න ගත්තා තාම බුදු වෙලා නැහැ තාම වීරිය වඩනවා. ඒකයි තාම ওই ආසනේ ඒ විදිහටම වැඩ ඉන්නේ. බුදු වුණා නම් උන්වහන්සේ උතනින් නැගිටලා වඩිනවනේ කියේ සමහරු සැක කරනවා. එතකොට අනික් දෙවිවරු කියනවා නෑ නෑ ඒකාන්තයෙන් බුදු වෙලාමයි ওই විමුක්ති සුවයෙන් වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ ඉඳන් බැලුවා දෙවියන් අතර අදහස් දෙකක්. වැඩිපුර දෙවිවරු ඒකාන්තයෙන් බුදු වුණා කියලා පිළිගන්නකොට ඇතැම්මයි සැක කරනවා. දෙවියන්ගේ දෙව් බඹුන්ගේම සැක දුරු කළ යුතුයි කියලා තමයි බෝධි මූලෙන් අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑවේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ගේ සැකයක් දුරු කරන්නද? නෑ. දෙව් බමුණුගේ සැක දුරු කරන්න. බුදු වෙලා අහසට පැන නැගලා පළවෙනි වතාවට යමා මහ පෙළහර පෑවා. ගිනිදැල් විහිදෝමින් ජල දහරා විහිදෝමින් බුදු සිරුරින් යමා මහ පෙළහර පාද්දී සියලු දෙවියන් බ්‍රහ්මයන් ප්‍රීතිഘോഷා කරන්න පටන් ගත්තා. බුදු කෙනෙක්මයි මේ මහා ප්‍රාතිහාරයේ යමක මහා පෙළහර පාන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් බුදු වුණා සම්බුද්ධත්වයට පත් වුණා කියලා දෙවිවරු ප්‍රීතිഘോഷා කරා. එතකොට බලන්න දැන් ওই පළවෙනි සතිය. දෙවෙනි සතියේ නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්වුවා. කවුරුත් ආවද මනුස්ස ලෝකේ හම්බෙන්න? නැහැ. දන්නේවත් නැහැ. තුන්වෙනි සතියේ රුවන් සක්මනේ දුනා. කවුරුත් මනුස්ස ලෝකේ දැනගෙන හොයාගෙන ආවද? නැහැ. ඒ දන්නේත් නැහැ. හතරවෙනි සතියේ රුවන් ගේ තුල අභිධර්මයේ මෙනෙහි කරා. කවුරුත් ඇවිල්ලා හම්බුණාද? මනුස්ස ලෝකේ නිකන් එතනින් යන කෙනෙක්වත් ඒත් නැහැ. පස්වෙනි සතිය අජපාල නුගරුක මුලදී ලෝකෙට දහම් දෙසන්න ආරාධනා කරෙත් සහම්පති මහා බ්‍රහ්ම දෙවියන්. නිදුකානන් වහන්සේ දහම් දෙසන සේක්වා සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා කියලා පස්වෙනි සතියේ තමයි ලෝකෙට දහම් දෙසන්න ආරාධනා කරන්නේ බ්‍රහ්ම දෙවියන්. බඹලෝට අධිපති සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ආරාධනා කරන්නේ. හයවෙනි සතියේ මුචලින්ද විලාසල එතනදිත් මහා ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙනකොට නාග ලෝකේ නාගයෙක් තමයි විශාල නාග ශරීරයක් මවාගෙන අර පොකුණෙන් මතුවෙලා සතියක් නොතෙමී ඉන්න ආරක්ෂාව සලසන. ඒක තියෙනවා අංගුත්තර නිකායේ මුචලින්ද සූත්‍රයේ. ඒ දේශනාවේ තියෙනවා සතිය අවසානයේ නාග වේශය අතහැරලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා අතුරුදහන් වුණා කියලා තියෙනවා. එතකොට පේනවා එහෙනම් අපි දකින්න මේ නයි නෙමෙයි. නාග ලෝකයට අයිති නාගේ. එතකොට හත්වෙනි සතියේ රාජායතන කිරිපලරුක මුලදී ඒ සතියේ ඉවර වෙනකොට තමයි ওই තපස්සු බල්ලුක කියන දෙන්න මුණ ගැහෙන්නේ. එතකොට බුදු වෙලා සති 7කට පස්සේ තමයි මනුස්ස ලෝකෙ දෙන්නෙක් යන්තම් හම්බෙන්නේ එතන. ඒ මුණ ගැහුණෙත් කොහොමද? කොහොමද ඔබ අහලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දැන් 7 වෙනි සතිය ගත කරනකොට තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන් ගැල් 500ක් එක ඒ ප්‍රදේශේ හරහා යනකොට මේ දෙන්නගේ පෙර ජීවිතේ මෑණියන් වෙච්ච කෙනා ආත්ම කීපයකට පෙර ජීවිතයක මෑණියන් තපස්සු බල්ලුක දෙන්නගේ ඒ ආත්මේ කරපු පිනකින් දිව්‍ය ආත්මයක් ලබලා උක්ෂ දේවතාවියා අර ගැල් යනකොට මේ කරත්ත රෝද හිර වෙන්න සැලැස්සුවා. මේ අය ගැල් වලින් බැහැලා බැලුවා මොකද මේ උනේ? අර දේවතාවිය පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා දරුවනේ මම පෙර ජීවිතේ ඔබේ අම්මා වෙච්ච කෙනෙක්. මේ අසල ලෝතුරා බුදු කෙනෙක් වැඩ ඉන්නවා. උන්වහන්සේ සති 7කින් දානයක් වළඳලා නැහැ. ඔබ ළඟ විලඳ මී පිඩු තියෙනවා. ගිහින් පූජා කරගෙන ඒ පින මටත් අනුමෝදන් කරන්න කියලා මග පෙන්වුවා. එතකොට මේ මග පෙන්වෙත් කවුද? දෙවි කෙනෙක්. විලඳ මී පිඩු අරගෙන යනකොට බුදුරජාණන් වහන්සේට පිළිගන්න දෙයක් නැහැ දැන්. මොකීදද පිළිගන්නේ? සුජාතාවගේ රන් තැලිය උඩුගම් බලා යන්න ගඟේ පා කරලා ඇරියා. දැන් මොකුත් අතේ නැහැ පිළිගන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැන් විලඳ මී පිඩු පිළිගන්න පෙර හිතනකොටම කොහොමද පිළිගන්නේ කියලා 4 වරන් දෙවියන් 4 දෙනා
ඉන්ද්‍ර නීල මාණික්‍ය පාත්‍ර 4 දිසාවෙන් ගෙනහලා පූජා කරන්න හැදුවා. බුදුරජාන් වහන්සේ වදාළ දෙවියනේ බුදුවරු මණික් වලින් කරපු පාත්‍ර පිළිගන්නේ නැහැ කියෝ. දරන්නේ නැහැ කියෝ. එතකොට ආයෙමත් සතරවරන් දෙවියන් 4 දෙනා සැනින් ආයෙමත් පෙනී හිටියා ශෛලමේ පාත්‍ර 4ක් ගල් පාත්‍ර 4ක් අරගෙන. අනේ ස්වාමීනි මගේ පාත්‍රය පිළිගන්න කියලා සතරවරන් දෙවියන් 4 දෙනාම පාත්‍ර 4ම දීගු කරා. බුදුරජාණන් වහන්සේ පාත්‍රා 4ම පිළි අරගෙන එක උඩ තියලා ශ්‍රී හස්තයේ තියලා අදිෂ්ඨානයක් කරා පාත්‍ර 4ම එක් පාත්‍රයක් බවට පත් වේවා කියලා. එක පාත්‍රයක් බවට පත් වුණා. ඒකට තමයි විලඳ මීපිඩු පිළිගත්තේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ සති කීපේ පුරාම මූණකට හොදලා වැසිකිලි කැසිකිලි කිස කරලා නැහැ. මූණ හොදන්න ඕනේ ඇයි? නිදාගත්ත කෙනෙක් නෙනේ. උන්වහන්සේ නිදාගත්තද සති 7ම? නෑ. පළවෙනි සතියෙම විමුක්ති සුවයෙන් වැඩ හිටියා. දෙවෙනි සතියෙම නේත්‍ර පූජාවකින් පූජාවක් කරා. තුන්වෙනි සතියේ රුවන් සක්මනේ දුනා සතියෙම. ආයි කොහෙවත් නිදාගත්තේ නෑ මහන්සි කියලා. හතරවෙනි සතියේ රුවන්ගේ තුල අභිධර්මයේ මෙනෙහි කරා. පස්වෙනි සතියේ අජපාල නුගරුක මුල සමාපත්තියෙන් වැඩ හිටියා. හයවෙනි සතියේ මුචලින්ද විලාස දැන් මේ සති 7ම ගෙවිලා ගියේ සමාපත්තියක් තුන. උන්වහන්සේ සති 7 ඇවෑමෙන් දැන් මේ දානි පිළිගන්න පෙර මූණකට දෝණේ කරගත යුතුයි කියලා හිතනකොටම දෙවිවරු තමයි අනෝතත්ත විලෙන් සක්‍ර දෙවියන් පැන් අරගෙන ඇවිල්ලා පූජා කරා කියන. නාග ලෝකේ නාග වර්ණ දැහැටි ගෙනහලා පූජා කරා කියන. උන්වහන්සේට වැසිකිලි කැසිකිලි කිස සිදු කර යුතුයි කියලා හිතනකොටම අරලු බුලු සක්‍ර දෙවියන් පූජා කරා කියන. එතකොට බලන්න මේ දානි ටික පවා පිළිගන්න උපකාර කරන්නේ කවුද? දෙවිවරු. අර අරලු බුලු අලඳනකොට වැසිකිලි කැසිකිලි කිස සිදු වුණා. නාග වර්ණ දැහැටි වලින් ඒ දත් මැදලා අනෝතත්ත විලෙන් ගෙනාපු පැන් වලින් මූණකට දෝණී කරලා තමයි මේ විලඳ මීපිඩු සහිත දාණය වළඳන්නේ. එතකොට බලන්න මේ බුද්ධ ශාසනයත් එක්ක දෙවියන්ගේ බුදු කෙනෙක් එක්ක කොච්චරනම් බැඳීමක් බුද්ධ ශාසනයක් තුල තියෙනවද? මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවේ ගත්තොත් දවසේ දෙවියන්ටත් වෙලාවක් වෙන් කරා. දෙවනියාමේ රාත්‍රී දෙවනියාම රාත්‍රී 10 ඉඳන් දෙවියන් වෙනුවෙන් තමයි වෙන් කරලා තිබුණේ. ඔබ අහලා ඇති බොහෝ දේශනාවල තියෙන රාත්‍රී මැදියම් යාමේ මුළු මහ ජේතවනයේම බබළුවාගෙන ආපු දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා කියලා තියෙනවා. ඔය සංයුත්ත නිකායේ තියෙනවා දේවතා සංයුක්තේ දේවපුත්ත සංයුක්තේ කියලා සූත්‍ර දේශනා 100 ගාණක් තියෙනවා. ඒ ඔක්කොම දෙවිවරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අහපු ප්‍රශ්න. එතකොට දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පළවෙනි රහත් 69ට පළවෙනි වස් කාලේ අවසානයේ දේශනා කරා චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි චාරිකාය වඩින්. බොහෝ දෙනාට හිත පිනිස සැප පිනිස චාරිකාය වඩින්. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං අන්න එතන තියෙනවා. වඩින්න කිව්වේ දිව්‍ය ලෝකෙටද? නෑ. ගම් නියම් ගම් පුරා වඩින්න කිව්වේ. එක මගකින් දෙනමක් යන්න එපා. 69ක් චාරිකාවේ පිටත් කරා. හැබැයි අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස ගම් නියම් ගම් පුරා වඩිමින් ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ මේ මුලැමැදාග පිරිසිදු අර්ථ සහිත සාත්තං සබ්භ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයෙන් තේරෙන භාෂාවෙන් ගිහිල්ලා පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසීති. පිරිසිදු නිවන් මගම කියා යන්න කියව මිනිස්සුන්ට. එතකොට ගම් නියම් ගම් පුරා ගිහිල්ලා බණ කිව්වත් ඔය බණ අහන්නේ මිනිස්සු විතරක් නෙමෙයි. දැන් අපි මේ බණ කියනකොට ඉස්සල්ලාම ආරාධනා කරේ කාටද? සමන්ත චක්කවාලීසු කියලා ආරාධනා කරන්නේ දෙවිවරුන්ට. එතකොට අපි ආරාධනා කළත් නොකළත් දෙවියන් යම් තැනක දහම් දේශනවාද එතන පිරීලා ඉතිරිලා යනවා. යමුතුවෙන් ආරාධනා කරන්න ඕනෙත් නැහැ. අපි ආරාධනා කරන්නේ ගෞරවයටයි.
දැන් ওই සංයුත්ත නිකායේ තියෙනවා රාහුලවාද සූත්‍රය. පුංචි රාහුල හාමුදුරුව රහත් වෙච්ච දේශනාව. අවුරුදු 7න් පැවිදි වුණාට රහත් වෙන්නේ අවුරුදු 18 20 වගේ වයසේදී උන්වහන්සේ. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් බලනකොට දැක්කා අද රාහුල හාමුදුරුවන්ව අරහත්වයට හික්මවන්න සුදුසු දවස. ඉන්ද්‍රිය ධර්ම දැන් මෝරපු වැඩිලා තියෙන ඉන්ද්‍රිය ධර්ම දැන්. එදා රාහුල හාමුදුරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල නිසීදනයත් අරගෙන තථාගතයන් වහන්සේ සමග වඩින්නේ කියලා උන්වහන්සේ ඉදිරියෙන් වඩිනවා. රාහුල හාමුදුරු නිසීදනය අරගෙන පස්සෙන් එනවා. දැන් මනුස්ස ලෝකේ අර වටේ ඉන්න හාමුදුරුවරු ආරාමේ ඉන්න අය පාර දෙපැත්තේ ඉන්න අය දකින්නේ අන්න බුදුහාමුදුරුව අන්ද වනයේට වඩිනෝ. කැලේ පැත්තට ගියා. පිටිපස්සෙන් රාහුල හාමුදුරුවොත් වඩිනවා එච්චරයි. හැබැයි බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙවියන් ප්‍රීතිගෝසා කරන්න ගත්තා. අද රාහුල හාමුදුරුව අරහත්වයට හික්මවන අන්ද වනේ අපිත්‍යම් බණහන්න කියලා මුළු අන්ද වනයේම දෙවියන්ගෙන් අතුරු සිදුරු නැතුව පිරීලා ගියා කියන. මේ බුදුරජාන් වහන්සේ දෙවියන්ට එන්න කියලා නෙමෙයි. මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ රාහුල හාමුදුරුවොත් එක්කන් ගියා. උන්වහන්සේ බුදුරජාන් වහන්සේගේ එකත් පස්සකින් නිසීදන එළලා වැඳලා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අර අන්ද වනේ මහ කැලේ රාහුල හාමුදුරන්ට විතරයි මේ දේශනාව කරේ. රාහුලවාද සූත්‍රය. ඒ දේශනාව අහලා ඉවර වෙනකොට අහසේ පිරීලා ඉතිරිලා මුළු කැලේම ඒ දෙවිවරු ගැන තියෙනවා ඉන්දිකටු තුඩක් තරම් සියුම් දිව්‍ය ශරීර මවා ගත්තා කියන. ඉඩ නැතුව. ඒ තරම් දෙවියන් මහ වනේ පිරීලා ඉතිරිලා බණ ඇහුවා කියන. ඒ දෙවියන් අතරින් විශාල දෙව් බමුණු පිරිසක් මාර්ගඵල ලැබුවා කියලා දේශනාවේ තියෙනවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට කොහේ බණ කිව්වත් ඒ දේශනාවල් පිරීලා ඉතිරිලා ඒ සැනින් දෙවිවරු අහනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ මිනිස්සුන්ට වඩා වැඩිපුරම බැඳීම තියෙන්නේ දෙවිවරුන්ට. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඉතින් එහෙමනම් ඇයි බුදුවරු දිව්‍ය ලෝකේ පහළ වෙන්නේ නැත්තේ? ඇයි බුදු කෙනෙක් දිව්‍ය ලෝකේ පහළ වුණා නම් අපි යන්නද ගිහින් බණ අහලා එන්න? මේ තුන් ලෝකෙම දෙවියන්ට බ්‍රහ්මයන්ට මනුස්ස ලෝකෙට ඇවිල්ලා සැනින් බණ අහලා අනිත් පැත්තට යන්න පුළුවන්. හිතන සැනින් එතරට එනවා දෙවියන්. සිතුවිල්ලත් එක්ක බැඳෙන. බුදුරජාණන් වහන්සේ සිතුවිල්ලක් හිතනකොටම එතන දෙවියන් පිරීලා ඉවරයි. හැබැයි මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට ඒ හැකියාවක් නැහැ. ධර්මය අවබෝධ කරන්න තියෙන තුන් ලෝකේ පහත්ම තැන තමයි මනුස්ස ලෝකේ. බුදු කෙනෙක් එතන පහළ වෙලා දහම් දේශනකොට දෙව් බමුණට ඕන වෙලාවක ඕන තැනකට ඇවිල්ලා ඒ බණ අහලා ධර්මය අවබෝධ කරගෙන යන්න පුළුවන්. පින්වතුනි ඔය මුළු බුද්ධ දේශනා අතරින් සමහර ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට මොලේ නෑ වාද කර කර ඉන්නවා. දැන් ඔය මහා මංගල සූත්‍රය බලන්න. මංගල කරුණු දේශනා කරේ දෙවියන්ටද මිනිස්සුන්ටද? ඒකේ වැදගත්කම තියෙන මිනිස්සුන්ට. හැබැයි ඒක මතු කරලා දුන්නේ කවුද? දෙවිවරු. අවුරුදු 12ක් තිස්සේ වාද විවාද කරගත්තා කියනවා මනුස්ස ලෝකේ මිනිස්සු මංගල කරුණු මොනවද කියලා. වාද මෙහි රණ්ඩු තමයි යන්නේ. කට්ටියක් කියනවා දිට්ටි මංගලික. කට්ටියක් කියනවා නෑ සුත මංගලික. කට්ටියක් කියනවා මුත මංගලික. ඉතින් කට්ටිය වාද කරනවා. එහෙන් දකින්න දේවල් තමයි මංගල කියන කට්ටිය එහෙන් වාද කරනවා. නෑ කනට ඇහෙන දේවල් තමයි මංගල කරුණු කියලා තව කොටසක් මරා ගන්න යනවා වාද කර කර. අවුරුදු 12ක් වාද විවාද තිබ්බා කියන මනුස්ස ලෝකේ. අන්තිමට මේ ප්‍රශ්නේ සක්‍ර දෙවියන් දිව්‍ය සභාව රැස් කරලා ප්‍රශ්න විසඳනකොට දෙවියන් අතරටත් මේ ප්‍රශ්නේ ගිහිලා දිව්‍ය සභාව ඉදා කතා වෙනවා. සක්‍ර දෙවියන් අහනවා දෙවිවරුනි දැන් අවුරුදු ගණනාවක් පුරා මනුස්ස ලෝකේ මිනිස්සු අතර මේ වාද විවාද යනවා. සක් දෙවිඳුනි අවුරුදු 12ක් කියෝ. කවුරුත් මනුස්ස ලෝකේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා ඔය මංගල කරුණු මොනවද කියලා විමසපු බවක් දන්නවද? ඇහුව කිසිම දෙවි කෙනෙක් කිව්ව නෑ එහෙමනම් කවුරුත් මනුස්ස ලෝකේ අහලවත් නෑ. බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ වැඩ ඉන්නවා.
හැබැයි මෙහි වාද විවාද කරගන්නවා මිසක් කවුරුත් මංගල කරුණු ගැන බුදුහාමුදුරන්ගෙන් අහලා නැහැ. ඒ වෙලේම සක්‍ර දෙවියන් නැකිටලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන දිශාවට වැඳලා කියනවා දෙවියනේ බුදු කෙනෙක් ලෝකේ වැඩ ඉන්නකොට මංගල කරුණු ගැන දිව්‍ය සභාව රැස් වෙලා තොරතුරු හොයන්න හදනවා කියන්නේ ඒක හරියට සූර්යා පායලා තියෙද්දී පුංචි තරුවලට පුළුවන්ද කියලා අහන අන්ධකාරයක් දුරු කරන්න. සක්‍ර දෙවියන් එතනදිම දෙවි කෙනෙක් සම්මත කරලා එවනවා ඔබ යන්න දැම්මම මනුස්ස ලෝකෙට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගන්න මංගල කරුණු මොනවද කියලා. ඒ දේවතාව සක්‍ර දෙවියන්ගෙන් අවසර අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ විශාල ආලෝකයක් මවාගෙන ඇවිල්ලා වැඳලා එකත් පස්සක ඉඳගෙන අහනවා බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයෝ ආකංකමානා සොත්තානම් බ්‍රෝහි මංගල මුත්තම බහූ දේවා මනුස්සාච බොහෝ දෙව් මිනිසුන් මංගලානි අචින්තයෝ මේ මංගල කරුණු මොනවද කියලා වාද විවාද කරගනිමින් විමසනෝ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙව් මිනිසුන් ගැන කරුණාවෙන් මංගල කාරණා දේශනා කරන සේක්වා කියලා දෙවි කෙනෙක් තමයි මේ කාරණේ අහන්නේ. බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන තමයි මහා මංගල සූත්‍ර දේශනා කරන්නේ. එතකොට බලන්න මනුස්ස ලෝකේ මේ ප්‍රශ්න දෙවියන් තමයි ඇවිල්ලා උත්තරේ හොයලා විසඳලා දීලා යන්නේ. ඒ වගේ බොහෝ බුද්ධ දේශනාවල දෙවියන් තමයි සමහර දේශනා ඇවිල්ලා මතු කරලා ඒ දේශන මතු කරන්නේ. ඒ නිසා අපිට පේනවා බුද්ධ ශාසනයත් එක්ක කොච්චරනම් දෙවියන්ගේ බැඳීමක් තියෙනවද. දැන් ඔය ටික තව ඕන තරම් දේශන වලින් ගලපලා දෙවිවරු ගැන අපිට හොයාගන්න පුළුවන්. දැන් අපි මෙහෙම ගමු. අද මේ වෙනකොට දැන් අපි ජීවත් වෙන්නේ බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දැන් කීයක්ද? 2561ක් ඉවරනේ 61යි නේ. බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2561ත් අවසానයි. අද වෙනකොට මනුස්ස ලෝකේ පිරිහිලා නිකන් ධර්මයක් පිරිහීගෙන යන කාලයක් වුණත් දිව්‍ය ලෝකවල අදත් මාර්ගඵලලාභී දෙවියන් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒකට හේතුව චාතු මහරජික දිව්‍ය ලෝකේ එක දවසක් කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක් කියනවා. දැන් අපේ මේ මනුස්ස ලෝකේ කාලෙන් අවුරුදු 50ක් කියන්නේ චාතු මහරජික දෙවියන්ට එක දවසක්. එතකොට ඒ දෙවිවරුන්ට බුදුහාඳුරෝ පිරිනිවන් පාලා දවස් කීයක් වගේද? 53ක්. මාස එකමාරක් වගේ දෙවියන්ට දැරින්. ඊට ඉහළ තියෙන තව්තිසා දෙව්ලොව මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහි එක දවසයි. තව්තිසා දෙවියන්ට එක දවසක් කියන්නේ මනුස්ස ලෝකේ අපිට අවුරුදු 100ක් ගෙවිච්ච තැන. එතකොට අපිට බුදුහාඳුරෝ පිරිනිවන් පාලා අවුරුදු 2561යි කියන්නේ තව්තිසා දෙවියන්ට දවස් 25ක් ඉවරයි 26 වෙනි දවසේම. ඊටත් ඉහළ තියෙන යාම දිව්‍ය ලෝකෙට එනකොට මනුස්ස ලෝකේ අවුරුදු 200ක් එහි එක දවසක්. එතකොට ඒ දෙවියන්ට බුදුහාඳුරෝ පිරිනිවන් පාලා දවස් 13යි. සති දෙකක්වත් නෑ වගේ. බෝධිසත්වරු පහළ වෙන්නේ තුසිත දෙව්ලොව. මනුස්ස ලෝකේ අවුරුදු 400ක් එහි එක දවසක් කියනවා. ඒ දෙව්ලොවට බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා දවස් 6 ඉවරයි 7 වෙනි දවසේ මේ යන්නේ. තුසිත දෙවිය ලෝකේ දෙවියන්ට සතියක් වගේ බුදුහාඳුරු පිරිනිවන් පාලා. ඊටත් ඉහළින් තියෙන නිම්මාන රති දෙව්ලොව. මනුස්ස ලෝකේ අවුරුදු 800ක් එහි එක දවසක් කියනවා. එතකොට ඒ දෙවියන්ට බුදුහාඳුරු පිරිනිවන් පාලා දවස් 3 වෙනි දවසේ යන්නේ මේ. ඉහළම සදෙව්ලොව ඉහළම තියෙන්නේ පරිනිම්මිත වසවර්ති දෙව්ලොව. මනුස්ස ලෝකේ අවුරුදු 1600ක් එහි එක දවසයි. එතකොට අපේ මනුස්ස ලෝකෙන් අවුරුදු 1600ක් කියන්නේ ඒ දිව්‍ය ලෝකෙට එක දවසක්. දවසකුත් පැය 14ක් වගේ කිනවා ගෙවිලා තියෙන. බුදුහාඳුරු පිරිනිවන් පාලා. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ දැක්ක බණහපු ධර්මය අවබෝධ කරගත්ත ওই දෙවිවරු අදත් දෙව්ලොව වැඩ ඉන්නවද නැද්ද? වැඩ ඉන්නවා.
දෙවියන් හැටියට බණ අහපු අය පැත්තක තියමු. එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මනුස්ස ලෝකේ මාර්ගඵල ලැබපු අය ගැන විතරක් හිතමු අපි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතර රහතන් වහන්සේලා විතරයි පිරිනිවන් පෑවේ. අනාගාමී වෙච්ච සියලු දෙනාම කොහෙද? සුද්ධාවාස බඹලව. සෝවාන් වෙච්ච අය දිව්‍ය ලෝකවල. සකදාගාමී වෙච්ච අයත් අද දෙව්ලොව. ඒ අයට සෝවාන් වෙච්ච කෙනාට තව ආත්ම 7ක් තියෙනවා. උපරිමයි. ආත්මයක් 2ක් 3ක් ඇතුළත පුළුවන්. උපරිම 7ක් තියෙන. සකදාගාමී වෙච්ච කෙනා තව කාම ලෝකේ එකපාරක් උපදිනවා. එතකොට සෝවාන් සකදාගාමී අනාගාමී වෙච්ච අය දෙව්ලොව බඹලවාද රහත් වෙනකන් වැඩ ඉන්නවා. රහතන් වහන්සේලා විතරයි මනුස්ස ලෝකෙ මේදා පිරිනිවන් පාල ගමන අවසන් කරගත්තේ. එහෙමනම් අද ගත්තොත් මනුස්ස ලෝකෙ මේ පිරිහීගෙන විකෘති වේගෙන ගියාට දෙව්ලොව බඹලොව මාර්ගඵලලාභීන් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ ධර්මයේ මනුස්ස ලෝකේ වඩන්න අප්‍රමාදීව. හැබැයි දේවතානුස්සති භාවනාවක් වඩාගෙන පරලොවින් රැකවරණයක් පිණිස සුගතියක් අරමුණු කරගෙන හිත වඩන්න කියන. දේවතානුස්සති කියලා භාවනාවක් පෙන්වුවේ ඒකයි සුගතිය හිත පිහිටවල හිත වඩාගෙන යන්න කියන ගමන. ඇයි සෝවාන් වුණත් උපදින්නේ කොහෙද? දිව්‍ය ලෝකෙක. සකදාගාමී වුණත් දෙව්ලෝක උපදිනවා. අනාගාමී වෙච්ච කෙනා සුද්ධාවාසී උපදිනවා. ඒ නිසා ධර්මාවබෝධයට යන කෙනා පරලොවින් රැකවරණයක් පිණිස සුගතියක හිත පිහිටවන්න කියලා භාවනාවක් පෙන්වනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සතිය. දේවතානුස්සති කියන්නේ දිව්‍ය ලෝකයක් අරමුණු කරලා හිත වඩන්න කියන. එහෙම හිත වඩන්න නම් කරුණු 5ක් තියෙන්න ඕනේ. මොනවද? සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. සීක බල. සීක කියන්නේ ධර්ම මාර්ගේ ගමන් කරන කෙනා, මාර්ගඵල ලබන්න මාර්ගේ වඩන කෙනා. සද්ධානුසාරී, ධම්මානුසාරී කෙනත් සීක. සෝවාන් කෙනත් සීක. සකදාගාමී මාර්ගේ වඩන ඵලයටපත් වෙච්ච කෙනත් සීක. අනාගාමී මාර්ගයේ වඩන ඵලයටපත් වෙච්ච කෙනත් සීක. අරහත් මාර්ගයේ වඩන කෙනත් සීක. රහතන් වහන්සේලා විතරයි අසීක, හික්මිලා ඉවරයි. උන්වහන්සේලාට විතරයි අසීක කියන්නේ හික්මිලා අවසానයි, මාර්ගේ වඩලා ඉවරයි. හැබැයි අනෙක් සියලු දෙනාම අයිති වෙන්නේ සීක. එතකොට මේ සීක බල කියන සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩපු කෙනෙක් ඒ සීක බල මෙනෙහි කර කර දෙව්ලොවක හිත පිහිටවාගෙන ගමන යන්න කියන. එතකොට අපිට පේනවා ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු ආරක්ෂිත මාර්ගය. එතන අපි දිව්‍ය ලෝකේ හිත පිහිටවන්නේ දිව්‍ය සැප වලට පෙරේතකමකින් නෙමෙයි. ඒක මතක තියාගන්න. එයා වඩනවා සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඒක තමයි වැදගත්ම දේ. අනිත්‍ය මෙනෙහි කරමින් ප්‍රඥාව වඩපු කෙනා, නුවණ වඩපු කෙනා කොච්චර දිව්‍ය විමානයක් පහළ වුණත් එයා ඒකට ඇලෙන්නේ නැහැ. එයා දන්නවා මේක අනිත්‍යයි. මේක මගේ පෙර පිනකට පහළ වෙච්ච දෙයක්. මොනතරම් ලස්සන දිව්‍ය ශරීරයක්, දිව්‍ය සැප සම්පත් පහළ වුණත් මේ සියල්ල හේතු නිසා හටගත්ත දේවල් මේව අනිත්‍යයි. පින ගෙවෙනකොට ගෙවිලා අවසන් වෙනවා. මොනතරම් ලස්සන දිව්‍ය සැප සම්පත් තිබුණත් එයා ඒවට නොඇලී ඒවත් අනිත්‍ය ආදීනව දකිමින් ධර්මාවබෝධي පැත්තට යොමු වෙනවා. මාර්ගඵලලාභී දෙවිවරු ගැන තියෙනවා. පොයේ දවස් වලට දැන් අද පොයේ දවස. අද වගේ දවස් වලට සුධර්මා දිව්‍ය සභාවට දෙවියන් එකතු වෙලා ධර්ම සාකච්ඡා කරන. සනන්ත් කුමාර කියන අනාගාමී වෙච්ච බ්‍රහ්ම දේවතාවත් දෙවියන්ට දහම් දෙසන්න එනවා කියනවා සුධර්මා දිව්‍ය සභාවට. එතකොට සුද්ධාවාස බඹලව ඉන්න අනාගාමී වෙච්ච අය දිව්‍ය ලෝකෙට ඇවිල්ලා දෙවියන්ට පොයේ දවසට බණ කියනවා කියන. ධර්මයේ දියුණු කරන දෙවිවරු පොයේ දවස් වලට සුධර්මා දිව්‍ය සභාවේ බණ අහනවා. ඒ නිසා සුගතියක් අරමුණු කරගෙන යාගත්තොත් ආරක්ෂාවක් තියෙනවා. මේ යන ක්‍රමයට ආයි මැරිලා මේකේ ආවොත් එහෙම
අපි ඉතින් බණක් අහනවා පින්දහම් ටිකක් කරගන්නවනේ මොනවා හරි. ආයි මැරිලා මේකේ ආවොත් ඊළඟට මීට අන්ත නැද්ද ඉන්න අය? දැන් පේනව නේද නිකන් ඔබේ පුංචි කාලේ දැනුයි බලන්නනේ. ඇස්පනා පිට බලන්නකෝ. අවුරුදු 30 40ක් යනකොට මොනතරම් විකෘතියක් වුණාද කියලා බලන්න. තව පරම්පරා දෙක තුනක් යනකොට කොහොමයි ඉදීද? සත්තුන්ට අන්තයි දැන්. එන්න ලේ පිපාසිත පිරිසක්. මොකද දැන් මනුස්ස ලෝකේ සුදුසු තැනක් නෙමෙයි මේ බණ ටිකක් ඇහුණට. ඔබ බලන්න ওই බුද්ධ දේශනාවල තියෙනවා මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 100න් පහළට යනකොට මනුස්ස ලෝකත් අපායවල් වගේ කියන. මේ ලං වෙන්නේ මෘග සංඥා පහළ වෙන තැනට යන්නේ ඉස්සරහට. අපි ඉන්නේ මනුස්ස ලෝකේ හතරවෙනි අන්තක්කල්පේ අන්තක්කල්ප විනාශයක් ළඟ ඉන්නේ. මිනිස් ආවිස අවුරුදු 10ට පිරිහිලා අවියාවිද වලින් ලෝකේ සත්ත අන්තක්කල්ප විනාශයක් වෙනවා. කෙලෙස් බලවත් වීම තුල මිනිස්සු රාග, ద్వේෂ, මෝහ වලින් විකෘති වෙනවා කියන. අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මයේ බලවත් වෙන කාලය. දැන් මේ කොසල් රජුරුවන්ගේ හීන සැබෑ වෙන කාලෙමේ. එතකොට මේ වගේ කාලවල එන්න ධර්මයේ දියුණු කරන්න ලැබෙනවට වැඩිය අධර්මීය බලවත් වෙන කාලයක්. ඒ නිසා අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි වෙන විකල්පයක් තියෙනවද දැන් අපිට? කරන්න දෙයක් නැහැ. ඒකයි බුදුහාඳුරු පෙන්වුවේ හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ තමයි එල්ලෙන්න තියෙන්නේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලි සනීප කරගන්න මහන්සි ගන්නවා වගේ ධර්මයේ එල්ලෙන්න. ධර්මයේ අල්ලගන්න. එහෙම ධර්මයේ අල්ලගෙන ධර්මයේ වඩනකොට පරලොවින් රැකවරණයක් පිණිස සුගතියක් අරමුණු කරන්න. හැබැයි එතන ඉලක්කේ ධර්මාවබෝධය අරමුණු කරගෙන කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් මාර්ගඵලලාභීන් ඉන්න තැනක මම හදිසියේ හරි ධර්මාවබෝධයකට කලින් මම මැරුණත් ධර්මයේ දියුණු කරන්න පුළුවන් සුගතියක කල්යාණ මිත්‍ර සේවනයක් ඇති තැනක උපදින්න ලැබේවා කියන අරමුණෙන් තමයි දේවතානුස්සතියක වඩන්න ඕන. ඒ නිසා ඔය විදිහට ධර්මයේ තුලින් තමන්ගේ ගමන පැහැදිලි කරගෙන ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඉතින් එහෙමනම් අද මේ පුන් පොහෝ දවසේ ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩාගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.